අයිබෝන් ඔයගොල්ලෝ සියලු දෙනාටම පුතේ අපි ගෙසති කතා කරා වැටුප් ගෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් කාලපදනම සහ නිමවුම් පදනම මත කොහොමද වැටුප් ගෙවීමේ ක්‍රම අපි යොදාගන්නේ කියලා. අද අපි උත්සාහ කරන්නේ මේ දෙක අතර වෙනස්කම් සහ මේ දෙක අතර තියෙන වාසිය අවාසි සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කරන්න. ඒකම අපි ගණන් වලට අද ප්‍රවේශ වෙනවා. හරි. එහෙනම් ඔයා පෙළ ගන්න ඔයාගේ ටියුට් එකට පෙළගෙන පිටු අංකය 33 ඒක තියෙනවා නිමවුම් පදනම් මත වැටුප් ගෙවීමේ වාසි සහ අවාසි. හරි. දැන් අපි නිමවුම් පදනම් මත කියන්නේ මොකක්ද කියන කාරණාව අපි දන්නවා දැනට. මොකද නිමවුම් පදනම කියලා කියන්නේ නිපදවන ඒකක ප්‍රමාණය අනුව ඒකක සංඛ්‍යාව අනුව ශ්‍රමිකයාට වැටුප් ගෙවීමේ ක්‍රමය. ඒතර මේ වෙනස් වෙන ඒතර මේ නිමවුම් පදනම් මත වැටුප් ගෙවනකොට ඍජු කෑලි වැටුප් ක්‍රමය සහ වෙනස් වෙන කෑලි වැටුප් ක්‍රමය කියලා ආකාර දෙකක් අපි කතා කරා. ඒතර ඍජු කෑලි ක්‍රමය කියන්නේ මොකද්ද? වෙනස් වෙන කෑලි වැටුප් ක්‍රමය කියන්නේ මොකද්ද කියන කාරණාවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. එහෙනම් බලමු නිමවුම් පදනම් මත වැටුප් ගෙවීමේ වාසි සහ වාසි. මේක පුතේ ලේසි. එහෙම ලකුව මාරුවක් නැහැ. මේක එන්නවා. මොකද මේක MCQ ප්‍රශ්න එනවා. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අපි කතා කළ යුතුයි. හරි. බලන්න ඔය පිටු අංක 33 තියෙනවා නිමවුම් පදනම් මත වැටුප් ගෙවීමේ වාසි සහ වාසි කියන්නේ මොනවද කියලා. වාසි කියව ගන්න. දැන් නිමවුම් පදනම් මත වැටුප් ගෙවනකොට දෙයා නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය ශ්‍රමිකයා උත්සාහ කරන්නේ වැඩි නිෂ්පාදනයක ප්‍රමාණයක් නිපදවන්න වැඩි වැටුපක් ලබා ගන්න. ඒතකොට ඒක ආයතනයේ පැත්තෙම වාසිය. මොකද වැඩි නිමවුමක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ආයතනයට. ඒකම අධීක්ෂණ කටයුතු සඳහා යන වියදම අඩුයි. මොකද අපි අධීක්ෂණය කරන්න ඕනේ නැහැ එයා වැඩ කරනවද නැද්ද කියලා. මොකද එයා නිෂ්පාදනයේ වැඩිපුර කිරීමට තමයි උත්සාහ ගන්න. ඊට පස්සේ තියෙනවා වැඩි නිමවුම් ඒකක ඒකයක් ගත හැකි නිසා ඒකක ශ්‍රම පිරිවේ අඩු වෙනවා. මොකද දැන් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ ශ්‍රමිකයාට ගෙවන ඒක ප්‍රමාණයට ගෙවන වැටුප සම්බන්ධයෙන් ඒක ප්‍රමාණයත් එක්ක තමයි වෙනස් වෙන්නේ. නමුත් වැඩි නිමවුම් මේක ප්‍රමාණයක් ගන්න නිසා එක ඒකකයට ගෙවන ශ්‍රම පිරිවේ කාලය සමග අඩු වෙනවා. අනිත් තමයි සේවකයා අභිප්‍රේරණය. මොකද අභිප්‍රේරණය කියන්නේ වැඩි නිෂ්පාදනයක් කරන්නේ වැඩි වැටුපක් එයාට හම්බ වෙන්නේ. ඒ නිසා සේවකයා අභිප්‍රේරණය වෙලා යා නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කරන එක අපි අලුතෙන් ආයතනය සම්බන්ධයෙන් අභිප්‍රේරණයක් කරන්න ඕනේ නැහැ. මොකද BS කරන අය දන්නවා ඇති අභිප්‍රේරණය කියන වචනේ තේරුම මොකක්ද කියලා. ඊට පස්සේ දැන් ඔන්න වාසි ඔන්නවා දේවල් බලන්න අවාසි අවාසි සම්බන්ධයෙන් කතා කරනකොට දැන් පුතේ මේ වැඩි නිෂ්පාදනය මම අර කිව්වනේ කාලපදනම් මත සහ නිමවුම් පදනම් මත කතා කරනකොට කාලපදනම් අපිට යොදා ගන්න වෙන්නේ නිෂ්පාදනයේ ගුණත්වය වැඩි නම් අපිට ආයතනය සම්බන්ධයෙන් නිෂ්පාදනයේ ගුණත්වය ඉහළ යවා ගන්න ඕන නම් අපි කාලපදනම් මත තමයි සේවකයාට ගෙවීම කරන්නේ. ඒතර නිමවුම් පදනම් මත ගෙවීම කරන්නේ අපි සාමාන්‍ය නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණින් ආයතනයේට නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණක් තියෙනවා. දැන් අවාසියක් තමයි මේ නිමවුම් පදනම් මත නිමවුමේ ගුණත්වය අඩු වෙනවා. සේවකයා උත්සාහ කරන නිමවුමේ ගුණත්වය සම්බන්ධයෙන් නෙමෙයි නිමවුම වැඩියෙන් දාගන්න වැඩි කරන්න. ඒ නිසා නිමවුම නිෂ්පාදනය කරන ඒකකවල ගුණත්වය සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපිට ප්‍රධාන අවාසියක් වෙන්න පුළුවන් ආයතනය සම්බන්ධයෙන්. දෙවැනි එක තමයි මේ වැටුප් ක්‍රමය ආධුනික සේවකයන්ට අවාසි. ආධුනික සේවකයන් අලුතින්ම බැඳෙන සේවකයෝ ඒගොල්ලෝ කාර්යක්ෂම නැහැ. මොකද ආයතනයට හුරු නැහැ. ඒ නිසා මේ කාර්යයට හුරු නැහැ අලුතින්ම බැඳෙච්ච සේවකයෙක්ට. ඒ නිසා යාට අඩු වැටුපක් ලැබෙන්න පුළුවන් කොච්චර ක්‍රියාකාරීව වැඩ කරන්න හැදුවත් යා නිෂ්පාදනයේ වැඩි ප්‍රමාණයක් යොදා ගන්න බෑ. ඒ නිසා අඩු නිෂ්පාදනයක් කරන නිසා යාට අඩු වැටුපක් තමයි මුලදී හම්බෙන්නේ. තුන්වෙනි තමයි සේවකයන් අතර නිතර අර්බුදය ඇති වෙනවා. මොකද එක්කෙනෙක් හොඳට වැඩ කරනවා යාට වැඩි නිමවුමක් දාගන්න පුළුවන් නිසා වැඩි වැටුපක් ලැබෙනවා. තව කෙනෙක් නිෂ්පාදනය කරන්න අඩුවෙන් මිනිස්සු නිසා ජීවී සම්පත් එක එක්කෙනා හිතන ක්‍රමය වෙනස්. එතකොට අර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන කාරණාව තියෙන නිසා ඒ නිසා අතර නිතර අර්බුද ඇති වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර ආයතනයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර නාස්ති වෙනවා. ඒ මොකක්ද කියන්නේ? අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර නාස්ති වෙනවා කියලා කියන්නේ පුතේ දැන් වැඩි නිෂ්පාදනයක් කරන්න එයා උත්සාහ කරන්නේ නෑනේ හිමීට වැඩ කරන්න. අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් යන්ත්‍ර සම්බන්ධයෙන් ආයතනය සම්බන්ධයෙන් එයාට විශේෂ අවධානයක් කරන්න යොමු කරන්න වෙලාවක් නෑ. එයාට ඕන වැඩි නිමවුමක් ලබා ගන්න. ඒ නිසා එයා ඉක්මනට වැඩ කිරීමක් කරගෙන යනවා. එතකොට සම්පත් නාස්ති වීමක් දකින්න පුළුවන්. දැන් උදාහරණයකට ඔයගොල්ලන්ගේ ගෙදරක බාස් කෙනෙක්ට දෙනවා නම් කොන්ට්‍රැක්ට් පදනම් මත කොන්ත්‍රාත්තු පදනම් මත මොකක් හරි වැඩක් කරන්න එයා කරන්නේ
ඉක්මනට වැඩේ කරන්නේ. එයා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන්ම ඔයා ලබා දෙන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන්ම ඔයා ලබා දෙන යන්ත්‍ර උපකරණ සම්බන්ධයෙන්වත් එයා තැකීමක් කරන්නේ නැහැ. එයාට ඕනේ වැඩේ ඉක්මනට ඉවර කරලා ඉක්මනට මුදල් ලබා ගන්න. ඒතර දවස පඩියට වැඩ කරන සේවකයෙක්ට වඩා අර කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන සේවකයෙක් මම මේ කියන්නේ උදාහරණයක් විදිහට. ඒතොර ඒ දෙන්න අතර වෙනස තියෙන්නේ දවස පඩියට වැඩ කරන එක්කෙනා වැඩිපුර උත්සාහ කරන නිමවුම වැඩි කරගන්න. නමුත් මේ නිමවුමේ ගුණත්වය වැඩි කරගන්න. මොකද එයා හිමීට වැඩ කරන්නේ. නමුත් දවස් මේ කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන එක්කෙනා උත්සාහ කරන්නේ එයාගේ නිමවුම් ප්‍රමාණය ඉක්මනින් වැඩ ගන්න. මොකද කරන කාර්ය ඉක්මනින් ඉවර කරගන්න. ඒක නිසා ඇතර නිමවුමේ ගුණත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. ඒතර අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර නාස්තිවීමක් සිදු වෙනවා. ඒතර ඒක තමයි නිමවුම් පදනම මත වැටුප් ගෙවීමේ වාසි සහ වාසි. ඒතර මේක සාමාන්‍ය දැනුම පුතේ. මේකට කියව ගත්තාම ලේසි. සාමාන්‍ය දැනුමක් පමණයි මේකේ තියෙන්නේ. ඒතර ඔයා මේ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළා නම් හරි. ඊට පස්සේ දෙන අපිට කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි සහ වාසි. කාල පදනම මත වැටුප් ගන්නවා කියලා කියන පුතේ වැඩ කරන කාලයට අද දවසට පැය 8යි නම් ඒ 8ට එක පැය ගන්න පාතිකය වැඩි කිරීමක් කරන. ඒතර වාසියක් තමයි සේවකගේ වැටුප ස්ථීරයි. එයා කොච්චර වැඩ කරා නේද? එයා උදේ 8 ඉඳන් 5 වෙනකල් වැඩ කරත් සල්ලි ගෙවනවා. 8 ඉඳන් 5 වෙනකල් ඉඳගෙන හිටියත් සල්ලි ගෙවනවා. ඒක සේවකගේ වැටුප ස්ථීරයි. එසේ ගණනය කිරීමත් පහසුවෙන් දැන් ආයතනයකට ඒ සේවකගේ වැටුප ගණනය කරන්න කියලා කියන එදා දවසේ ආවනම් එයා වැඩ කරත් නැතත් වැඩන්නේ ආවනම් පෙනී සිටි කාලයට අදාළ වාර්තා තියෙනවා. උදේ 8ට ආව හවස 5ට ඉවර වුණා. ඒතර 8 ඉඳන් 5 වෙනකල් ගණනය කරලා පැය ගාන ගණනය කරලා පැයක වැටුප් අනුපාතයෙන් වැඩි කරනවා. ගණනය කිරීම පහසුයි. ඊට පස්සේ නිමවුම ගුණත් ඉහළයි. අර මම කියවන්නේ දැන් කාලපදනම මත වැටුප් දෙනකොට නිමවුම ගුණත් ඉහළයි. මොකද එයා වැඩිපුර සලකන්නේ නිමවුම මේකක ප්‍රමාණය මත නෙවෙයි. නිමවුමේ ගුණත්වය. ඒතර නිමවුමේ ගුණත්වය ඉහළ යාමක් සිදු වෙනවා. එනිසා අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර නාස්ති වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? මේ හිමීට එයා සැලකිල්ලෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා නිමවුම් වල අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර වල නාස්ති වීමක් සිදු වෙන්නේ නැහැ. අනිත් තමයි සේවකයන් අතර අරුබුද අඩු වෙනවා. මොකද හැමෝටම හම්බෙන්නේ එකම පඩියනේ. මේක ප්‍රශ්න නැහැ. කෙනෙක්ට වැඩියෙන් හම්බෙන්නේ නැහැ. එක්කෙනෙක්ට අඩුවෙන් හම්බෙන්නේ නැහැ. දැන් ඔයාලට ওই වාසි සම්බන්ධයෙන් කතා කරගෙන යනකොට උඩ කතා කරපු නිමවුම් පදනම මත වැටුප් ගෙවීමේ වාසි හා වාසි සම්බන්ධ කතා කරගෙන ගියා. ඒතර ඒක අතර සම්බන්ධයක් ඔයාලට පොඩ්ඩක් තේරෙනවා නම් දැන් තේරෙන්න ඕනේ. මොකද්ද? අර ඉහත කතා කරන නිමවුම් පදනම මත වැටුප් ගෙවීමේ ක්‍රමේදී ඒකේ තියෙන අවාසි නේද පුතේ මේ කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි කියලා අපිට මේ තීරණය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න. එහෙම නේද? ඔව්. ඒතකොට ඔයාලට නිමවුම් පදනම මත අවාසි සහ වාසි ඔයාට කියව ගන්න පුළුවන් වුණා නම් ඒකෙන් කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි අවාසි ඔයාට ගලපා ගැනීමක් සිදු කරන්න පුළුවන්. මේක කෙටි ක්‍රමයක් පමණයි. හරිද? ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වුණා නම් ඔයාට දීර්ඝ වශයෙන් මේක අවධානය යොමු කරන්න පුළුවන්. හරි. කාල පදනම මත අවාසි අපි කතා කරමු. එතන නිතර අධීක්ෂණය කරන්න වෙනවා. ඇයි ඒ? ආයතනයක් සම්බන්ධයෙන් පුතේ කාල පදනම මත වැටුප් ගෙවනවා නම් උදේ 8 ඉඳන් හවස 5 වෙනකල් නම් වැටුප් ගෙවන්නේ. එයා වැඩ කරත් සල්ලි ගෙවනවා, වැඩ කරේ නැතුව ඉඳගෙන හිටියත් පඩියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒතර එයා අධීක්ෂණය කරන්න ඕනේ. මොකද එයාගේ අපි බලාපොරොත්තු වෙන ආයතනයක් පැත්තෙන් එයාට වැටුපක් ගෙවන්නේ වැඩ කරත්. නිසා නිතර අධීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඒක අවාසියක්. ඔයාලට පේන්නේ නැද්ද නිමවුම් පදනම මතේ දෙවෙනි එකේ අධීක්ෂණ කටයුතු සඳහා යන පියදම අඩුවීම කියන කාරණාව මේ පැත්තේ අවාසියක් විදිහට දකින්න තියෙනවා. දෙවෙනි එක තමයි නිෂ්පාදන ඒකකයක වැටුප් පිරිවෙන අඩු වෙනවා. දැන් නිෂ්පාදන ඒකකයක වැටුප් පිරිවෙ වැඩි වෙනවා. නිෂ්පාදන ඒකක වැටුප් පිරිවෙ වැඩි වෙනවා. ඇයි ඒ? දැන් නිෂ්පාදනය කරන්න අඩු වෙන්නේ පුතේ. දැන් නිෂ්පාදනය කරන්න අඩු වෙන නිසා එයාගේ ගෙවන වැටුප සමානයි. නමුත් නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය අඩු වෙන්න ඒක ඒකකයකට යන නිෂ්පාදන පිරිවෙ වැඩි වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම. සේවකයට රුපියල් 1000ක් ගෙවනවා නම් අපි නිෂ්පාදනය ගන්න එකක 10යි නම් ඒතර එක ඒකයකට කරන ශ්‍රම පිරිවැය රුපියල් 100යි. ඒතර සේවකයට රුපියල් 1000ක් පඩි ගෙවනවා කොහොමද? නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය හිතන්නකෝ 5ක් දක්වා අඩු වුණා කියලා. ඒතකොට එක ඒකයකට යන ශ්‍රම පිරිවැය 200ක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්. ඒතකොට ඒක තමයි කියන්නේ නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය අඩුයි, නිමවුම් ප්‍රමාණය වැඩි. ඒ නිසා නිෂ්පාදනය ඒකකයකට යන වැටුප් පිරිවැය මේකදී වැඩි වෙනවා. තුන්වෙනි තමයි ශ්‍රේවකයන් අභිප්‍රේරණය වෙන්නේ.
සේවකයන් අභිප්‍රේරණය වෙන්නේ නැහැ කියලා කියන්නේ වැඩ කරත් වැටුප් ගෙවනවා වැඩ කරේ නැතත් වැටුප් ගෙවන නිසා එයාලා අභිප්‍රේරණ මොටිවේෂන් ෆැක්ටර් එකක් නැහැ අභිප්‍රේරණ සාධකයක් නැහැ ඒ නිසා එයා වැඩි උනන්දුවකින් වැඩවලට නිරත වීමේ කටයුත්තක් නිරත වෙන්නේ නැහැ හතරෙන්ද කාර්යක්ෂම සේවකයන් කලකිරීමට ලක් වෙනවා ඒ කලකිරෙන්නේ ඉතින් වැඩ කරන සේවකයන් පුතේ වැඩ කරත් හම්බෙන්නේ එකම වැටුප වැඩන්නකොට නිදහසේ අයිස් ගගා ඉන්න සේවකයන්ට හම්බෙන්නේ ඒ වැටුපයි නම් ඉතින් අර වැඩ කරන සේවකයන් සාමාන්‍යයෙන් කලකිරීමකට ලක් වෙනවා මොකද ඒ කට්ටියට ඇගීමකට ලක් වෙන්නේ ඒ කට්ටියට වෙනත් කිසිම දීමනාවක් හම්බෙන්නේ නැහැ ඒ නිසා ඒ කට්ටිය කලකිරීමකට ලක්වීමක් සිද්ධ වෙනවා ඒකට තේරෙනවා ඇති කාලපදනම් මත වැටුප් ගෙවීමේ වාසි කියන්නේ නිමවුම් පදනම් මත වැටුප් ගෙවීමේ අවාසි ඒ වගේම නිමවුම් පදනම් මත වැටුප් ගෙවීමේ වාසි කියන්නේ කාලපදනම් මත වැටුප් ගෙවීමේ අවාසි කියන කාරණා. ඔතේ මම විනාඩියක් දෙන්න. ඔය කාරණා ටික හොඳට කියවගන්න විනාඩියකින්. හරි. දැන් තියෙනවද කෑලි පදනම සහ නිමවුම් පදනම සැසසීම. කෑලි පදනමයි නිමවුම් පදනමයි සසඳන්න නැහැ. දැන් කෑලි පදනම කියන එක ඔයාගේ ඔළුවේ තියෙනවනේ. ඒක කෑලි පදනම නෙමෙයි පුතේ මේ කාල පදනම එන්නවනේ. එතන වෙනස් කරගන්න කෑලි පදනම කියන එකට කාල පදනම කියලා. දැන් කාල පදනමයි නිමවුම් පදනමයි සසඳන්න හදන්නේ. බලන්න කාල පදනමයි නිමවුම් පදනමයි සසදීම. දැන් ඉස්සෙල්ලා දැන් අපි කතා කරේ දැන් ඔයාගේ ඔළුවේ තියෙනවා මෙන්න මෙහෙම. නිමවුම් පදනම මත වැටුප් ගෙවීමේ වාසාවාස කතා කරා. කාල පදනම් මත වැටුප් ගෙවීමේ වාසාවාස කතා කරා. දැන් ඒතර මේ දෙකේම වාසාවාසයට කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරන්න යන්නේ ඒ දෙක සසඳන්න හදන්නේ. කාල පදනමයි නිමවුම් පදනමයි දැන් සසඳන්න හදන්නේ. ඒ දෙක අතර සසදීමක් කරා. ඉස්සෙල්ලා කතා කරේ වෙන වෙනම සසදීමක් කරේ. එක එක ආයව. දැන් වෙන වෙනම මේ දෙන්න වෙන වෙනම සසදීමක් කරන්න හදන්නේ. බලන්න කාල පදනම් මත සේවකයා වැඩ කළ කාලය මත පදනම තමයි වැටුප් ගන්න. මේක නිර්වචනය. ඔයා දන්න දේ තමයි ලියන්න තියෙන්නේ. හරි. මේක තියෙන්නේ සේවකයා වැඩ කළ කාලය පදනම් කරගෙන වැටුප් ගෙවනවා. දැන් සේවකයා වැඩ කළොත් වැටුප් ගන්න කාල පදනම. නමුත් නිමවුම් පදනම නිම කළ ඒකක ප්‍රමාණය. සේවකයා වැඩ කළ කාලය නෙමෙයි ඒකෙදි කරන්නේ නිම කළ එක හදපු ඒකක ප්‍රමාණය. ඊට පස්සේ කාල පදනම මත කියනවා සේවකයන් වැඩ ප්‍රමාණය නිශ්චිතව මැනීමට අපහසු අවස්ථාවලදී යෝග්‍ය වේ. උදාහරණයක් විදිහට සේවා ව්‍යාපාර තියෙනවා. උදාහරණ ගුරු වෘත්තිය ඊටසේ වෛද්‍ය ශාස්ත්‍රය ඉතින් කොච්චර වැඩ කරනවද කියලා යාට මනින්න බෑ. ඒක නිසා මේ වගේ අවස්ථාවලදී ඒ කට්ටියට දෙන කාල පදනම මත මොකද නිමවුම් පදනම මත ඒ ගාමන් ෆැක්ටරි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය ගඩොල් නිෂ්පාදන ආයතනයක ඒ වගේ ආයතනයක නිමවුම් පදනම මත වැටුප් ගෙවීම ලේසියි. ඒතර නිමවුම් පදනම සේවකයන් වැඩ ප්‍රමාණය මැනිය හැකි අවස්ථාවලදී යෝග්‍යයි. ඒ කාල පදනම මත සේවකයන් දිරිමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුරුවරු ඔය සේවා සපයන ආයතන හැම වෙලේම උද්ඝෝෂණ තියෙනවා. දිරිමත් නැහැ. නමුත් නිමවුම් පදනම මත සේවක දිරිමත් නැහැ. දැන් ගාමන් ෆැක්ටරි එකෙන් වැඩ කරන අය හැම වෙලේම දිරිමත්. ඇයි? ඒ කට්ටියට බෝනස් හම්බ වෙනවා. ඒ කට්ටිය වැඩිපුර වැඩ කරොත් එහෙම අතිකාල දීමන හම්බ වෙනවා. ඊට පස්සේ නිපදවන ඒක ප්‍රමාණය මත වැඩිම වැඩි නිෂ්පාදනය කරොත් එහෙම වැඩිම වැඩි වැටුපක් හම්බ වෙනවා. ඒක සේවක දිරිමත්. ඊට පස්සේ කාල පදනම මත එකේ ආධුනික සේවකයෝ කැමති කාල පදනම මත. මොකද අලුතින්ම වැඩ ආවෙත් කෙනෙක් එයා වැඩි නිෂ්පාදනයක් කරන්නේ ඒ නිසා අඩු නිෂ්පාදනයක් කරත් එයාට වැටුප හිමි වෙනවා. නමුත් නිමවුම් පදනම මත එයා පොඩි එතනින් හදාගන්න අපිට ඉස්සරහින් ලියන්නේ. ඒක නිමවුම් පදනම දක්ෂ සේවකයන්, දක්ෂ කාර්යක්ෂම සේවකයන්ට වාසිදායකයි. ඒක නිමවුම් පදනම වාසින්නේ ආධුනික සේවකයන්ට නෙවෙයි. ආධුනික සේවකයෝ දක්ෂයි කාර්යක්ෂම නැහැ වාසි. දක්ෂ සේවකයන්ට කාර්යක්ෂම සේවකයන්ට නිමවුම් පදනම මත වාසි වීමක් සිද්ධ වෙනවා. කාල පදනම මත නිතර අධීක්ෂණයක් අවශ්‍ය වෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්ව කාරණාවේ කාල පදනම මත නිතර අධීක්ෂණය කරන්න බෑ. වැඩ කරනවද නැද්ද කියලා. නමුත් නිමවුම් පදනම මත අධීක්ෂණය අවශ්‍ය වන්නේ අඩුයි. අධීක්ෂණය අවශ්‍ය වන්නේම නැහැ කියන කාරණාව තමයි. දැන් එහෙනම් පුතේ ඔයගොල්ලෝ ඔළුවේ තියෙනවා කාල පදනම සහ නිමවුම් පදනම මත අතර වාසි සහ අවාසි ඒ දෙක අතර සැසදෙයි. හරි. දැන් අපි කතා කරන්න යන්නේ අතිකාල දීමන ඕ ටයිම් එලවන්ස්. හරි. මොකද්ද පුතේ අතිකාල දීමනාවක් කියලා කියන්නේ? මොකද්ද අතිකාල දීමනාව කියන්නේ? ඕවර් ටයිම්.
OT කියලා කියන්නේ මොකක්ද OT කියලා කියන්නේ? මොකක්ද අතිකාල දීමනාවක් කියලා කියන්නේ? කියවගන්න. අතිකාල දීමනාවක් කියලා කියන්නේ යම් සේවකෙක් තමාට වැඩ කළ යුතු නියමිත කාලයට අමතරව වැඩ කරන අතිරේක කාලය වෙනුවෙන්. කියන උදාහරණයක් විදිහට සේවකයා උදේ 8 සිට 5 වෙනකල් නම් පුතේ වැඩ කිරීමට වැඩ කරන්න යන්නේ. ඒ 5ට අමතරව හවස 5 සිට රාත්‍රී 8 වෙනකල් වැඩගත්තේ අමතර වැඩ කරන අතිරේක කාලය වෙනුවෙන් කරන ගෙවීමට තමයි අතිකාල දීමනා අතිකාල පැය කියලා සඳහන්. ඒතර ඒක කියන්නේ අතිකාල පැය. ඒතර අතිකාල පැයක වැටුපෙන් වැඩි කරාම තමයි අතිකාල දීමනා වෙන්නේ. ඒතර ඒ අතිකාල පැය වැඩ කරන එක අමතර පැය උදේ හවස 5 ඉඳන් රෑ 8 වෙනකල් වැඩ කරන අතික්‍රියක පැය සඳහා ගෙවන වැටුප් අනුපාතිකය සාමාන්‍ය වැටුප් අනුපාතයට වඩා වැඩි. උදාහරණයක් විදිහට පැයකට ගෙවන්න රුපියල් 100යි නම් අර අමතර වැඩ කරන කාලයට අමතර වැඩ කරන කාලය කියලා කියන අතිරේක පැය වලට ගෙවන වැටුප සාමාන්‍ය රුපියල් 150ක් විතර වෙන්න පුළුවන්. ඒතර සාමාන්‍ය පැය 8ක් වැඩ කරනවා 100 ඉඳන් පැය 8යි නම් සාමාන්‍ය රුපියල් 100යි ගෙවන්නේ. 100 වටක් කියන 800යි. ඒතර අමතර කාල සීමාව පැය 3ක් වැඩ කරනවා. ඒතර 150 150 3ක් කියන්නේ 450යි. ඒතර එයාගේ මුළු වැටුප වෙන්නේ මූලික වැටුප 800යි. අතිරේක අතිකාල දීමනාව 450යි. ඒතර මුළු වැටුප 1250යි. ඒතර ඒක තමයි කියන්නේ. ඒ සඳහා සාමාන්‍ය වැටුප් අනුපාතයකට වඩා ඉහළ වැටුප් අනුපාතයක් ගෙවනවා. ඒතර අතිකාල දීමනාව කියලා කියන්නේ මොකද්ද? යම් සේවකයෙක් තමාට වැඩ කරන්න ඕනේ නියමිත කාලයට අමතරව 8 ඉඳන් 5 වෙනකල්ට අමතරව අතිරේක කාලය වෙනුවෙන් එන තව අමතර පැය කිහිපයක් මම උදාහරණයක් ගත්ත පැය 3යි. පැයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. කරන ගෙවීම වේ. ඒ සඳහා සාමාන්‍ය වැටුප් අනුපාතයකට වඩා ඉහළ වැටුප් අනුපාතයක් ගෙවනවා. ඒතොර අතිකාල දීමනාව මෙන්න මේ විදිහට හොයන්න තියෙන සූත්‍රයේ අතිකාල දීමනාව සමාන අතිකාල පැයක වැටුප මම කිව්වා රුපියල් 150 වැඩි කිරීම අතිකාල පැය ගන්න. අර උදාහරණේ පැය 3. ඒතොර අතිකාල දීමනාව කියන්නේ මෙන්න මේ ආකාරයට. හරි. දැන් එහෙනම් පුතේ අපි අභ්‍යාස වලට යොමු වෙන්න පුළුවන්. හරි. අපි අභ්‍යාස වලට යොමු වෙන්න පුළුවන්. ඔයා අභ්‍යාස ටික එයාගේ පොතේ ඔයාගේ ටියුට් එක පෙළ ගන්න. අභ්‍යාස අංක 1. එන්න අභ්‍යාස අංක 1ට. අපි කියවගමු. දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ දැන් වැටුප් ගෙවීමේ ක්‍රම කොහොමද අපි ගණනය කරන්නේ කාලපදනම සහ නිමම පදනම. කාලපදනමද කොහොමද වැටුප් ගෙවන්නේ? නිමම පදනමද කොහොමද වැටුප් ගෙවන්නේ? මේ කාරණා දෙක ඔළුවේ තියාගෙන අතිකාල දීමනා කියන කාරණාවත් ඔළුවේ තියාගෙන තමයි ඔයා වැඩ කටයුතු කරන්න ඕනේ. ඔයාලා මම අතිකාල දීමනා කියන කාරණා පොඩ්ඩක් කියව ගන්න පොඩි වෙලාවක් දෙන්නම්. ඔයා පොඩි වෙලාවකින් මේක කියව ගන්න. හරිද? එහෙනම් අපි අභ්‍යාස අංක 1ට එමු. එක් දිනකදී සේවකයන් තිදෙනෙකු නිපද වූ භාණ්ඩයක ප්‍රමාණය පහත සඳහන් වන අතර එක දිනයකදී සේවකයන් තිදෙනෙකු ඉරිගහන එක දිනකදී කියන්නේ සේවකයන් 3 දෙනෙක් නිපද වූ භාණ්ඩයක ප්‍රමාණය පහත සඳහන් වන අතර ඒකකට රුපියල් 20ක ගාස්තුවක් ගෙවන්න ලැබුණා. දැන් ඔයාලට දැන් මේ වැටුප් ගෙවන්නේ මොන පදනමද? කාල පදනමටද නිමවුම් පදනමටද? නිමවුම් පදනමට. නිපදවන ඒක ප්‍රමාණය. හරි. ඒතර එක දිනකදී සේවකයන් 30 දිනක් නිපද වූ භාණ්ඩයක ප්‍රමාණය පහත දිනවා.
සඳහන් අතර ඒකකයට රුපියල් 20ක ගාස්තුව ගන්න. එක ඒකකයට රුපියල් 20. එතන නිමවුම් පදනමක් තමයි වැටුප් ගෙවන එක ඔළුවේ තියෙනවා. සේවකයා සනීවිනී ජොනින් නිපදවූ ඒක ප්‍රමාණය 60යි 55යි 65යි කියලා තියෙනවා. එතන කියන එක් ශ්‍රමිකයා ඉපයූ දිනක වැටුප හා ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගන්න. එතන එක එක සේවකයාට කොච්චර වැටුපක් අපි ගෙවන්න ඕනේ? ආයතනයේ පැත්තෙන් මුළු ශ්‍රම පිරිවැය කොච්චරද කියලා අපි ගණනය කිරීමක් කරන්න වෙනවා. එහෙනම් ඔයා අභ්‍යාසංක එක කියලා දාලා ඔයාගේ පොතට එන්න අභ්‍යාසංක එක ඔයා පුතේ හදාගන්න මේ විදිහට ඉතලා අපි ලියාගමු මෙන්න මෙහෙට. සේවකයා වැඩියාගන්න සේවකයා කියලා පහළට පුතේ ලියාගන්න රූල් 4-5ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් ඉතින් නිපදවූ එක ගන්න. නිපදවූ එක ගන්න. ඊට පස්සේ එක ඒකකයකට වැටුප ඒකක වැටුප එතන හදාගන්න පුතේ ඒකක වැටුප කියලා. එක ඒකකයකට වැටුප කීයද? සහ මුළු වැටුප සේවකයාගේ මුළු වැටුප. ඒතර එයාට ඉන්න ඕනේ සේවකයාගේ නම ලියන්න ඕනේ. ඒ සේවකයා නිපදවූ ඒකක ප්‍රමාණය ලියන්න ඕනේ. ඒතර ඒකකයක වැටුප ලියන්න ඕනේ. ඒතර මුළු වැටුප සේවකයා. right. අපි නම් පුතේ එකින් එක හදාගෙන යමු. සනි. හරි. ඔයා බලන්න සනි කියන එක්කෙනා නිපදවූ ඒකක ප්‍රමාණය කියන ටියුට් එක. සනි කියන එක්කෙනා ඒකක 60ක් නිෂ්පාදනය කරනවා. ඒතර එක ඒකකයට කීයක් ගෙවනවා? රුපියල් 20ක් ගෙවනවා. ඒතර යාක මුළු වැටුප ඔයා කැල්ල ගණන් වැඩි කරන 60 වැඩි කිරීම 20 කීයද? ඔය කැල්ල ගන්න 60 වැඩි කිරීම 20 කීයද? 1200යි. 1200යි. ඊට පස්සේ ඉන්න කවුද? විනි. විනි. ලියා ගන්න විනි. විනි. එයා නිපදවූ ඒකක ප්‍රමාණය කොච්චරද? එකක 55ක් නිෂ්පාදනය කරනවා. ඒක එකකයක වැටුප 20යි. රුපියල් 20යි. ඒතර සේවකයාගේ මුළු වැටුප කීයද? 20 වැඩි කිරීම 55 කීයද? 1100යි. 1100. ඒතර යාගේ සනීට පුතේ 1200ක් අපි ආයතනයේ වැටුප ගෙවන්න ඕනේ. විනීට 1100ක් අපි ආයතනයේ වැටුප ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඉන්නවා ජොනි. ජොනි. එයා නිපදවූ ඒකක ප්‍රමාණය ඒකක 65යි. එයා ඒකක 65ක් නිෂ්පාදනය කරනවා. එයාට ඒකකයට වැටුපක් ගෙවනවා රුපියල් 20ක්. එතකොට 65 වැඩි කිරීම 20 කලකින් 65 වැඩි කිරීම 20 ගන්න. එතකොට එයාට 1300ක් ගෙවන්න. එතකොට මේ තමයි එක එක ශ්‍රමිකයාගේ වැටුප. සනීට ආයතනෙන් 1200ක් ගෙවන්න ඕනේ. විනීට 1100ක් ගෙවන්න ඕනේ. ජොනීට 1300ක් ගෙවන්න. එතකොට මේ තමයි එක එක ශ්‍රමිකයාට අපි ආයතනෙන් ගෙවන්න ඕනේ වෙන වෙනම වැටුප. එතකොට මුළු වැටුප ගණනය කරනකොට අපි මේටුවේ තුන් දෙනාගම එකතුව පහළට ගත්තනම් මුළු වැටුප ආයතනයේ මුළු වැටුප එනවා. එතකොට මුළු ශ්‍රම පිරිවැය සමානයි. අපි මේක එකතු කරමු. පහළට ගන්න පුතේ 1200 කැලක් ගන්න. 1200 එකතු කිරීම 1100 එකතු කිරීම 1300 අය ගන්න. 1200 එකතු කිරීම 1100 එකතු කිරීම 3600ක් කියලා මුළු ශ්‍රම පිරිවැය එනවා. right එහෙනම් හදාගන්න අභ්‍යාසංක 1 උත්තරේ මුළු ශ්‍රම පිරිවැය රුපියල් 3600. දැන් ඔයාලට තේරෙනවා ඇති කෑලි පදනම් මත එහෙම නැත්නම් නිමෝම් පදනම් මත වැටුප් ගෙවීමේ ක්‍රමයේදී කොහොමද සේවකයට වැටුප් ගෙවන්නේ? ඒතර මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්නේ කොහොමද? දැන් ඔයාලට පුතේ දල අදහසක් තියෙන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ ගෙදර මොකක් හරි ව්‍යාපාර ආයතනයක් තියෙනවා නම් ඒතර ඔයාලට තාත්තගේ අම්මගේ හරි ව්‍යාපාරයක් තියෙනවා නම් අයියාගේ අක්කාගේ හරි එතකොට ඒකින් ශ්‍රමිකයන්ට වැටුපක් ගෙවනවා නම් ඔයා ඒක නිමෝම වැඩි කිරීම සම්බන්ධයෙන් හරි නැත්නම් මේ ගුණත්වයේ සම්බන්ධයෙන් නම් ඔයා සැලකීමට භාජනය කරන්නේ මොන ක්‍රමයේද වැටුප් ගෙවීමේ ක්‍රමය වඩා සුදුසු වැටුප් ගෙවීමේ ක්‍රමය මොකක්ද කියලා. මොකද ආයතනයේ ලාභයක් ලබන්නේ වැටුපෙන්. අඩු වැටුප් අනුපාතකයක් ගෙවනවා නම් ආයතනයට වාසියි. ඒතර වඩා සාර්ථක ක්‍රමේ ඔයාලට දැන් ඔළුවේ තියෙන්න ඕනේ. ඔයා ව්‍යාපාර ආයතනයක ගණකාධිකාරීවරයෙක් නැත්නම් පිරිවැය ගණකාධිකාරීවරයෙක් විදිහට වැඩ ගියොත් එහෙම ඔයාට ආයතනයේ ප්‍රධානිය කියනවා මොන වැටුප් ක්‍රමයකද වඩා වාසිදායක අපිට. ඒතර ඔයා තේරුම් ගන්න ඕනේ. ඔයා තීරණය කරන්න ඕනේ. කාලපදනම් මැද වැටුප් ගෙවන්නේ නිමවුම් පදනම් මැද වැටුප් ගන්නේ ඒ ක්‍රමයේ කෝකද වාසිදායක සහ සැසඳීමක් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ ඔයාට. ඒ කාරණා දෙක ඔළුවේ තියාගෙන තමයි අපි මේ දේ කරගන්න ඕනේ. එහෙනම් හරි. එහෙනම් අපි යන් අභ්‍යාසංක 2ට. ඔයා පිළිගන්න අභ්‍යාසංක 2. අභ්‍යාසංක 2 තියෙනවා
පළමු සතිය තුළදී සේවකයන් වැඩ කළ කාලය පැය වලින් දක්වා ඇත. සේවකයන් ඉන්නවා අමල්, සේවකයන් 4 දෙනෙක් ඉන්නවා පුතේ. අමල්, ලක්මාල්, කල්පනී, ගෞතමී කියලා. වැඩ කරපු කාල සීමාව තියෙනවා සඳහන් කරුවාද බදාද බ්‍රහස්පති සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියලා. ඒතර සතිය දවස් සහ සතිය අන්තයේ තියෙනවා වැඩ කරපු කාල සීමාවන් තියෙනවා පැය වලින්. ඊට පස්සේ යටින් තියෙනවා සෙනසුරාදා සහ ඉරිදා හැර සතියේ දිනවල වැඩ කළ යුතු කාලය පැය 8යි. ආයියෝ ගන්න සෙනසුරාදා ඉරිදා හැර. කියන්නේ සෙනසුරාදා ඉරිදා ඇරියාම සතියේ දිනවල කියන්නේ සඳ සිට සිකුරාදා දක්වා වැඩ කරන්න ඕනේ කාලය පැය 8ක් වැඩ කරනවා. සාමාන්‍යයෙන් පැය 8ක් වැඩ කරනවා. පැයක සාමාන්‍ය වැටුප රුපියල් 80. ඉරි ගහන්න පුතේ. සතියේ දිනවල වැඩ කළ යුතු කාලය පැය 8යි. පැයක සාමාන්‍ය වැටුප රුපියල් 80යි කියන්නේ. ඒතොර අතිකාල ගෙවීම පහත පරිදි තමයි සතියේ දිනවල සාමාන්‍ය වැටුප වෙන්නේ කමාරයි. ඒතොර සතිය දිනවල කියන්නේ සඳයි ඉඳන් සිකුරාදා වෙනකම් පැය 8කට වඩා සේවකයෙක් වැඩ කරා නම් එයාට වැටුපක් ගෙවන්න ඕනි. දැන් උදාහරණයකට සඳුදා අපි මම කියන සේවකයා පැය 10ක් වැඩ කරා නම් එතකොට මම අමතරව පැය 2ක් වැඩ කළානේ. එතකොට අතිකාල දීමනා ගෙවන්න ඕනි පැය 2කට. ඒතර ඒ ගෙවන්නේ අර උඩ කියනවනේ පැයක වැටුප සාමාන්‍ය වැටුප රුපියල් 80යි කියලා. ඒතර අතිකාල දීමනාවක් ගෙවනවා නම් පැයක සාමාන්‍ය වැටුප මෙන්න එකමාරයි කියන රුපියල් 120ක පැයකට ගෙවන්න ඕනේ අතිකාල දීමනාවක් පැයකට. ඒතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල සාමාන්‍ය වැටුපෙන් දෙගුණයක් ගෙවන්න ඕනේ. ඒතර සෙනසුරාදා ඉරිදායි සේවකෙක් වැඩ කරොත් අතිකාල දීමනා අනිවාර්යෙන් අතිකාල දීමනා සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒක අනිවාර්යෙන් අතිකාල දීමනා ගෙවීමක් කරනවා. ඒතර OT තමයි සෙනසුරාදා ඉරිදා වැඩ කරනවා නම් OT අතිකාල දීමනා. සාමාන්‍ය වැටුපෙන් දෙගුණයක්. මොකද සේවකයෝ නිරායාසයෙන්ම අභිප්‍රේරණය වෙනවනේ වැඩ කරා. ඒතර දෙගුණයක් ගෙවන්න. පහත සඳහන් දෙය ගණනය කරන්න තියෙන්නේ සතිය තුළ එක් සේවකයයි පයූ මුළු වැටුප මූලික වැටුප. සඳයි ඉඳන් සිකුරාදා වෙනවා ඒ සතිය තුළ ඒ සේවකයෙකු වූ මූලික වැටුප. ඊට සතිය තුළ එක් සේවකයෙකු වූ අතිකාල දීමනාවක් කියලා කියන්නේ සඳයි ඉඳන් සිකුරාදා වෙනවා පැය 8කට වඩා දවසකට වැඩ කරා නම් යාට අතිකාල දීමනාව හම්බ වෙනවා. සෙනසුරාදා ඉරිදා වැඩ කරා නම් යාට අතිකාල දීමන. ඒතකොට සතියේ දින සහ සතිය අන්තවල කොහොමද අතිකාල දීමනා කියලා ගණනය කිරීමක් වෙනම කරනවා. ඊට පස්සේ ආයතනයේ මුළු ශ්‍රම පිරිවෙන. ඒතකොට මූලික වැටුප තියෙනවා. අතිකාල දීමනා තියෙනවා. ඒතකොට ඒක තමයි යාගේ මුළු ශ්‍රම පිරිවැය කියලා එන්නේ. රයිට් එහෙනම් අපේ යම් අභ්‍යාසනේ ඔයා එන්න අභ්‍යාසංක 2 කියලා දාලා අභ්‍යාසංක 2 කියලා දාලා මෙන්න එහෙම ලියන්න. සේවකයා. හරි. දැන් අභ්‍යාසංක 2 කියලා දාලා ඔය මේ විදිහට ලියන්න. සේවකයා right සේවකයා ඊට පස්සේ තියෙනවා මූලික වැටුප ඊට පස්සේ අතිකාල දීමනා සේවකයාගේ නම ලිව්වා. එයාට සතිය දිනවල කොච්චර මූලික වැටුපක් හිමින් අතිකාල දීමනා සතිය සහ සතිය අන්තයේ කොච්චර අතිකාල දීමනාවක් හිමින්ද. ඒතර ඒක තමයි ඒ ශ්‍රමිකයාගේ මුළු වැටුප කියලා අදහස් වෙන්නේ. ඕක ගහගෙන රූල් 6ක් විතර තියලා මේ යටින් පුතේ මෙන්න එහෙම පෙරවැඩ දානවා. රයිට් වෙන පෙරවැඩ වලට එන්න. දැන් පුතේ ඔයා ටියුට් එකක් ළඟ තියාගන්න ඕනේ. ඉස්සලාම ඉන්නේ පුතේ අමල්. බලන්න අමල් කියන එක්කෙනා සතියේ සඳ ඉඳන් සිකුරාදා වෙනකම් වැඩ කරනවා. එතකොට බලන්න පුතේ සඳ ඉඳන් සිකුරාදා වෙනකම් වැඩ කරනකොට එයා දවසට පැය 8ක් වැඩ කරනවා. සඳ 8යි, අඟහරුවාදා 8යි, බදාදා, බ්‍රහස්පති, සිකුරාදා යන කාරණාව හැමදාම පැය 8 ගන්න වැඩ කරනවා. නේ? ඒතකොට දවසකට පැය 8 ගානේ දවස් 5ක් කියන්නේ පැය 40යි. 8 වරක් 5 40යි. ඒතකොට එයාගේ මූලික වැටුප ගණනය කරන්න පුළුවන් පැය 40යි. එක පැයකට සාමාන්‍ය පැයකට කීයක් ගෙවනවද? රුපියල් 80යි. නේ? ඒතොර එන 40 වැඩි කිරීම 80. ඒතර 40 වැඩි කිරීම 80 කියන්නේ රුපියල් 3200. එහෙනම් ඔයා ගණනය කරන්න. අමල්ගේ මූලික වැටුප. එයා අමල් කියන සේවකයා දවසකට
පැය 8 ගානේ සතියේ දවස් 5ෙම පැය 40ක් වැඩ කරලා තියෙනවා. පැය 40. දැන් අනිවාර්යෙන් පැය 8ක් වැඩ කරන්න බෑ. ඒතර සඳාටයි අඟහරුවාටයි බදාදාටයි බ්‍රහස්පතින්දාටයි සිකුරාදාටයි. පැය 40ක් වැඩ කරලා දිනවා. පැයක සාමාන්‍ය වැටුප රුපියල් 80යි. 40 වැඩි කිරීම 80 කියන්නේ රුපියල් 3200. ඊට පස්සේ දැන් අපි බලන්න බෑ මෙයාගේ අතිකාල දීමන. සතියේ දවස් 5 මෙයා පැය 8කට වඩා වැඩ කරපු දවස් තියෙනවද? දැන් අපි ඔළුවේ තියෙන්න ඕනේ මෙහෙමයි. දැන් මූලික වැටුප ගන්න කරන් දැන් හිතන උදාහරණයක් විදිහට මේ සේවකයා සඳුදා කියන දවසේ පැය 10ක් වැඩ කරා නම් අපි මූලික වැටුප ගන්නේ පැය 8 විතරයි. ඉතුරු පැය 2 වැඩිපුර වැඩ කරපු පැය 2 තමයි අතිකාල දීමනා විදිහට ගන්න. ආයි මං කියනවා. මේක උදාහරණයක් විතරයි. මේ මල් කියන සේවකයා සඳුදා දිනේ පැය 10ක් වැඩ කරා නම් හරි. පැය 2ක් පුතේ අමතර කාලයක් වැඩ කළාම සඳුදා. ඒතර මූලික වැටුප ගන්න පැය 8යි. අර අමතරව වැඩි කරපු කාලය එයා ගන්නේ අතිකාල දීමනාවක් විදිහට. උදාහරණයක් විදිහට මේ සේවකයා මල් කියන සේවකයා සතියේ දවස් 5 පැය 8කට වඩා වැඩ කරලා නැහැ. ඒතකොට අතිකාල දීමනා සතියේ දිනවල නැහැ. නමුත් සති අන්තයේ කියන්නේ සෙනසුරාදා ඉරිදා මේ සේවකයා පැය 9ක් වැඩ කරලා තියෙනවා. එතකොට අතිකාල දීමනා පැය 9ක් වැඩ කරලා තියෙනවා. ඒ අතිරේක ඒ කාල සීමාවට සෙනසුරාදා ඉරිදා ගෙවන්නේ පැයක වැටුපෙන් දෙගුණයක්. ඔය ඉරි ගහ ගන්න ඔය අතිකාල දීමනා කියන කාරණාවෙදී සෙනසුරාදා සහ ඉරිදා දිනවල පැයක වැටුපෙන් දෙගුණයක් ගෙවනවා කියන එක ඉර ගන්න. ඊට උඩකට ඉරි ගන්න සතියේ දිනවල සාමාන්‍ය වැටුප අනුපාතික වෙන්නේ එකමාරක් කියන්නේ. රයිට්. එහෙනම් අපි ගන්න කරමු පැය 9ක් තියෙනවා. පැයක වැටුපෙන් දෙගුණයක් කියන්නේ 80 වැඩි කිරීම 160යි. එතකොට ඔයාට එනවා උත්තරේ ඔය වැඩි කරලා ගන්න 9 වැඩි කිරීම 160 සමානයි 1440. 1440. එතකොට මේ සේවකයට ආයතනෙන් කීයක් ගෙවන්න ඕනද පුතේ? එතකොට එයාගේ මුළු ශ්‍රම පිරිවැය එනවා 3200 එකතු කිරීම 1440. ඔය කැලලකින් එකතු කරන්න 3200 එකතු කිරීම 1440. එතකොට 3000 4000 4640. එතකොට එයාගේ මුළු ශ්‍රම පිරිවැය එනවා 4640. ඊට පස්සේ ඉන්නවා ලක්මාල්ගේ මූලික වැටුප ගණනය කිරීමේදී සඳුදා සිට සිකුරාදා වෙනකම් සඳාටයි අඟහරුවාදාටයි බදාදාටයි බ්‍රහස්පතින්දාටයි සිකුරාදා 10යි. දැන් සිකුරාදා 10 ගන්න බෑ පුතේ. මූලික වැටුප දැන් ගණනය කරනකොට පැය 8 ගන්න මූලික වැටුප ගණනය කරන්නේ. ඒතර 8 ඒවා 1 2 3 4 5. සිකුරාදා කියන එකෙත් 8යි ගන්න මූලික වැටුප ගන්න. 10 නෙමෙයි 8 ගන්න. ඒතකොට සඳාටයි අඟහරුවාදාටයි බදාදාටයි බ්‍රහස්පතින්දාටයි සිකුරාදා 8යි කියලා ගත්තාම සතියේ දවස් 5 පැය 40ක් වැඩ කරලා දිනවා මූලික වැටුප වෙනුවෙන්. එතන මූලික වැටුප පැය 40යි. එක පැයකට සාමාන්‍ය පැයකට රුපියල් 80යි කියවන්නේ 40 වැඩි කිරීම 80 ගණනය කරන්නේ. එතන මූලික වැටුප වෙන්නේ 40 වැඩි කිරීම 80. එතන ඔයාලට උත්තරේ එනවා රුපියල් 3200ක් කියලා. රුපියල් 3200. දැන් ඊට පස්සේ මෙයාට අතිකාල දීමනා ගණනය කරන්න ඉපේ. අතිකාල දීමනා ගණනය කරනකොට මෙයා සතියේ දවස්වල සිකුරාදා කියන දිනේ පැය 8කට වඩා වැඩ කරලා තියෙනවානේ. එතකොට සතියේ දිනවල අතිකාල දීමනා ගෙවන්න ඕනේ. එතකොට සතියේ දින අතිකාල දීමනා ගෙවනවා. පැය 2ක් වැඩ කරලා දිනවා අතිකාල වැඩිපුර. එයාට කියනවා සාමාන්‍ය වැටුප අනුපාතිකයෙන් එකමාරයි. එතන 80 ගානේ එකමාරයි. කියන්නේ 120 නේ. පැය 2ක් වැඩ කරලා තිනවා අතිකාල කාල සීමාව. පැයක වැටුප අනුපාතිකයෙන් එකමාරක් කියන්නේ 120ක් අතිකාල පැයකට ගෙවනවා සතියේ දිනවල. එතකොට ඒ දෙක වැඩි කිරීම 120 කියන්නේ රුපියල් 240ක් අතිකාල දීමනාවක් විදියට ගෙවනවා. සති අන්තයේ එයා සෙනසුරාදා ඉරිදා දිනෙදී පැය 10ක් වැඩ කරලා තියෙනවා. ඒතර සති අන්තයේ එයා පැය 10ක් වැඩ කරනවා. ඒතර OT අතිකාල පැයක වැටුප අනුපාතිකය රුපියල් 160යි. ඇයි? සාමාන්‍ය වැටුප අනුපාතිකයෙන් මෙන්නේ දෙගුණයනේ. සාමාන්‍ය වැටුප අනුපාතිකය 80යි. ඒ වගේ දෙගුණයක් ගෙවන අතිකාල දීමනා සතියන්තයේ සෙනසුරාදා ඉරිදා. ඔයාලට තේරෙනවා ඇති සේවකයෙක් OT කරනවා නම් සතියන්තයේ සෙනසුරාදා ඉරිදා යාට වැඩි වැටුප් අනුපාතිකයක් ගෙවනවා. ඒතොර 10 වැඩි කිරීම 160 සමානයි රුපියල් 1600. ඒතොර යාගේ මුළු වැටුප ගණනය කරනවා 3200 එකතු කිරීම 240 එකතු කිරීම 1600 කැල්ලක් ගන්න.
කැල්ලක ගහන්න 3200 එකතු කිරීම 240 එකතු කිරීම 1600. ඒතර 3400යි 5040ක් වෙනවා. ඔයාට ලක්මාර්ගයේ මුළු ශ්‍රම පිරිවෙන්. ලක්මාර්ගයේ මුළු ආයතනය ලක්මාර්ගවලට ගෙවන්න ඕනි ගාන වැටුප. ඊට පස්සේ කල්පනීය. දැන් ඔයාට අදහසක් තියෙනවා නේ පුතේ? කල්පනීය. බලමු කල්පනීයගේ මූලික වැටුප. බලන්න. සන්දාටයි, ගහරුවාදටයි, බදාදටයි, බ්‍රහස්පතින්දටයි, සිකුරාදා 10යි. ඒතකොට සතිය දවස් 5 8 ගන්න තමයි ගන්න. 8 වරප්පා 40යි. පැයක වැටුප් අනුපාතිකය 80යි. 40 වැඩි කිරීම 80 කියන්නේ 3200යි. 3200යි. ඒතකොට මූලික වැටුප වෙනවා කල්පනීයට 40 වැඩි කිරීම 80 රුපියල් 3200. අතිකාල දීමනා ගණනය කරනකොට කල්පනී කියන සේවිකාව සිකුරාදා දිනේ අතිකාල වශයෙන් පැය දෙකක් වැඩ කළා. ඊට දවස්වල නෑ අතිකාල වැඩ කළා. සිකුරාදා විතරයි. ඒතර අතිකාල දීමනා සතියේ දිනවල පැය දෙකක් වැඩ කරනවා. ඒතර පැයක වැටුප් අනුපාතිකයෙන් එකමාරක් කියන්නේ 120ක් ගෙවන්නේ. දෙක වැඩි කිරීම 120 කියන රුපියල් 240ක් අතිකාල දීමනා වශයෙන් සතියේ දිනවල ගෙවනවා. ඒතර සති අන්තයේ ඉරිදා දවසේ එයා පැය 5ක් වැඩ කරනවා. පැය 5ක් වැඩ කරනවා. පැයක වැටුප් අනුපාතිකයෙන් දෙගුණයක් ගෙවන්නේ. ඒතර 5 වැඩි කිරීම 160 කියන්නේ රුපියල් 800ක්. නේ? සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් දෙගුණයන්නේ. 5 වැඩි කිරීම 160 කියන්නේ රුපියල් 800ක් එයාට කල්පනීයට වැටුපක් වශයෙන් හිමිවෙනවා. ඒතර මුළු වැටුප ගණනය කරන්න පුළුවන් පල්ලෙහාට අපි ගණන කරමු එකතු කිරීම. ඔය කැල්ල කරන් 3200 එකතු කිරීම 240 එකතු කිරීම 800. 3200 එකතු කිරීම 240 එකතු කිරීම 800. එතකොට 3200 4000යි 4240ක් එනවා කල්පනීයගේ වැටුප. දැන් ඔයාලට පුතේ දැන් තේරෙනවානේ. දැන් අමාරු නෑ නේ වැඩි. දැන් අපි ඔය ටික දාගන්න හදන්නේ හොඳේ. අපි ඔය දාගන්න තියෙන්නේ. දැන් අපි වෙන වෙනම හදලා උඩට අපි දාගමු. හරි. ඊට පස්සේ තියෙන ගෝතමී. ගෝතමී. එහෙනම් බලන්න ගෝතමී සඳුදා 10යි, අඟහරුවාදා 10යි, බදාදා 7යි, බ්‍රහස්පතින්දා 8යි, සිකුරාදා 8යි. දැන් එයා සමහර දවස්වල සඳ කියන දවසේ අතිකාල පැය දෙකක් වැඩ කරලා තියෙනවා. අඟහරුවාදා කියන දවසේ පුතේ සාමාන්‍ය පැය ගානවත් වැඩ කරලා නැහැ. පැය 8වත් වැඩ කරලා නැහැ. එතකොට එයාගේ මූලික වැටුප ගණනය කරන්න වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. සඳුදා ගන්න වෙන්නේ පැය 8යිනේ අපිට. සඳ පැය 8යි ගන්න. අඟහරුවාදා පැය 6යි ගන්න. එහෙමද? 6යිනේ වැඩ කරේ. එතකොට 8යි 6යි. එකතු වෙනවා කැල්ලෙන් ගහන්න හොඳේ. සඳ පැය 8යි, අඟහරුවාදා පැය 6යි, බදාදා පැය 7යි, බ්‍රහස්පතින්දා පැය 8ම වැඩ කරලා, සිකුරාදා පැය 8ම වැඩ කරලා. එතකොට මේ ටික තමයි එකතු කරලා ගන්න. මූලික වැටුප ගන්න එක. එතකොට ගණන කරන සඳුදා 8යි එකතු කිරීම අඟහරුවාදා 6යි කියන්නේ 14යි, බදාදා 7යි කියන්නේ 21යි, බ්‍රහස්පතින්දා 8යි කියන්නේ 29යි, 29 සිකුරාදා 8යි 37යි. 37යි. ඒ 37 තමයි පුතේ පැයක වැටුප් අනුපාතිකයේ රුපියල් 80 වැඩි කරන්නේ. ඒතර යට එනවා රුපියල් 2960ක් කියලා. රුපියල් 2960. දැන් අතිකාල දීමනා ගණනය කරනකොට සඳුදා විතරන සතිය දිනවල සඳුදා විතරන පුතේ පැය දෙකක් වැඩිපුර වැඩ කරලා තියෙනවා. පැය 10ක් වැඩ කරලා තියෙනවා. 8 ඉඳන් 10 පැය දෙකක් වැඩ කරනවා. ඒතර ඒක පැය රුපියල් 120න් වැඩි කරා නම් යට එනවා රුපියල් 240ක්. අතිකාල දීමනා සතියේ දිනවල. සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනේ පැය 10ක් වැඩ කරලා තියෙනවා. පැය 8ක් වැඩ කරලා තියෙනවා. සෙනසුරාදා 5යි ඉරිදා 3යි පැය 8ක් වැඩ කරලා තියෙනවා. පැයක වැටුප් අනුපාතිකය සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් දෙගුණයක් ඒක රුපියල් 160ක් ගෙවීමක් කරනවා. එතකොට 8 වැඩි කිරීම 160 කියන්නේ රුපියල් 1280. එතකොට යාගේ ගෞතමී කියන සේවිකාවගේ මුළු වැටුප ගණනය කරන්න පුළුවන්. 2960 එකතු කිරීම 240 එකතු කිරීම 1280 වැටෙනවා රුපියල් 4480. අපි පහළට ගණනය කරන්න බෑ. 2960 එකතු කිරීම 240 එකතු කිරීම 1280 වැටෙනවා 4480ක් කියලා. දැන් පුතේ ඔන්න ඔය ටික තමයි අපි අර උඩ ගහගත්ත පොඩි ආකෘති පත්‍රයේ පොඩි වගුවේ දාන්න තියෙන්නේ. ඒතර අමල් කියන අපි යන්නේ එහෙනම් එතනට. එතනට යන්න. අය දැන් උඩට යන්න. අමල් සේවකයාට අපි ඉස්සලා හදපු එකේ. එයා බලන්න අමල්ගේ
සේවකයා අමල්ගේ මූලික වැටුප අපි ගන්න කරා කීයද 3200 ඊට වඩා ගන්න දැන් අමල් කියන කෙනක පෙර වැඩේ හදුව මූලික වැටුප 3200 ඒක දාගන්න 3200යි අතිකාල දීමනාවතේ තියෙනයාගේ සතිය දිනවල විතරයි සරි සති අන්තයේ විතරයි සති අන්තයේ විතරයි කීයද 1440යි 1440යි තව මුළු වටු පල්ලයට ගණන් කරා 4640යි කියන්නේ මේක දානවා 4640යි කියන්නේ ඒතර අමල් කියන එක්කෙනාගේ මූලික වැටුප 3200යි අතිකාල දීමන 1440යි මුළු වැටුප 4640යි ඊට පස්සේ අපි ගන්නවා ලක්මාල් එයාගේ මූලික වැටුප 3200යි 3200යි අතිකාල දීමනා සතිය දිනවල පුතේ අතිකාල දීමනා සතිය දිනවල 240යි සති අන්තයේ 1600යි ඒ දෙකේම එකතු 1840යි 1840යි තොරයක් මුළු වැටුප වෙන ඔක්කොම 5040ක් කිය. ඊට පස්සේ කල්පනී එයාගේ මූලික වැටුප රුපියල් 3200යි හදාගන්න රුපියල් 3200යි කියලා. අතිකාල දීමනා පුතේ සතිය දිනවල 240යි සති අන්තයේ 800යි කියන්නේ 1040යි 1040යි. ඒතර යාගේ මුළු වැටුප වෙනවා 4240යි කියලා 4240. ඊට පස්සේ අවසාන සේවිකාව ඉන්නේ ගෝතමී එයාගේ මූලික වැටුප 2960යි 2960යි. අතිකාල දීමනා තියෙනවා සතිය දින 240යි සති අන්තයේ 1280යි. ඒතර සම්පූර්ණ 1520ක් තියෙනවා අතිකාල දීමනා 1520යි. දැන් මුළු වැටුප වෙනවා 4480ක් 4480. තරපතේ නම් ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය අපිට ගණනය කරන්න ඔය මුළු වැටුප් ටිකේ පහළට එකතුව ගත්තා නම් හරියි. එතකොට අපි මුළු වැටුප ගණනය කරමු එක එක්කෙනාගෙන් ඔය කැල්ල කරන් ගහන්න අමල් ලක්මාල් කල්පනී ගෝතමීගේ මුළු වැටුප ගණනය කරන්න. අපි ලියාගන්න ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය කියලා. ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය කියලා. ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය කියලා ලියාගෙන ඔයා මේ එක සේවකයාගේ මුළු වැටුප පහළට ගණනය කරන්න කැල්ලකින් 4640යි 5040යි 4240යි 4780 ඔය ගණනය කරන පහළට කීයද කියලා ඔයාට එනවා කීයක් එනවා 18400ක් කියලා 18400ක් හරි අපි එහෙනම් අදට අභ්‍යාසංග දෙක වෙනකන් කතා කරලා දැන් ඔය අපි තේරෙනවා ඇති කාල පදනම් මත වැටුප් ගෙවනකොට සේවකයාට වැටුප් ගෙවන්නේ කොහොමද? නිමව පදනම් මත වැටුප් ගෙවනකොට කොහොමද සේවකයාට වැටුප් ගෙවන්නේ? අතිකාල දීමනා කොහොමද ගණනය කරන්නේ? අතිකාල දීමනා පුතේ සාමාන්‍යයෙන් ගණනය කරන්නේ කාල පදනම් මත වැටුප් ගෙවීමේ ක්‍රමයේදී. හරි. දැන් ඔයාගේ අදහසක් එනවා ඇති කොහොමද අපි මේ ආකාරය ගණනය කරන්න කියලා. අපිට ඊට පස්සේ තියෙන පාඩම් පුතේ වැටුප් ලේඛන. ඒක අත්‍යවශ්‍ය මේ පාඩමේ වැදගත්ම ශ්‍රම පිරිවැය පාඩමේ වැදගත්ම කොටසක්. අපි ඊට පස්සේ වීඩියෝ වාරාවෙන් ශ්‍රම පිරිවැය සම්බන්ධයෙන් කතා කරනවා. ඔයාගේ දැක්කලා මේ ටික පුරුදු පුහුණු වෙන්න. අපි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අපි ඊට පස්සේ කතා කරගෙන යනවා. වැටුප් ලේඛනය සම්බන්ධයෙන්. වැටුප් ලේඛනය කියන්නේ මොකද්ද? ඒක ගණනය කරන්නේ කොහොමද? ඒ කාරණා ටික ඒක තමයි වැදගත්ම කැලේ මේ පාඩමේ තියෙන. මේ අත්‍යවශ්‍යම කොටසක්. ඒක නිසා අපි ඒකට ලබන වීඩියෝ ඊළඟ වීඩියෝ එකේදී අපි එහෙමනම් මේ විදිහට මොන හැම පුතේ සියලු දෙනාම ආයුබෝවන් අපි විදට්ලා පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ වීඩියෝ මාලාවේ ඉතිරිදී හම්බෙමු